අර එහෙමනම් අපි ඊළඟට බලමු මේ කොහොමද බාහිර පරිපථයන් ඔස්සේ සිංක් තහඩුවේ තියෙන ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන්ට ලබා දෙන්නේ කියලා. දැන් මම මේකට මෙහෙම මම සකස් කරලා තියෙනවා. මේ විදිහ අපි ද්‍රාවණයක් සකස් කරලා තියෙනවා. අපි කලින් විදිහටම මේ අලකුණු කරනවා H2SO4 ඒ කියන්නේ සල්ෆියුරික් අම්ල ද්‍රාවණය. ඊට පස්සේ සල්ෆියුරික් අම්ල ද්‍රාවණය දැන් අපි දාලා තියෙනවා කොපර් තහඩුවකුයි අනිත් පැත්තෙන් සිංක් තහඩුව. right. දැන් අපි දන්නවා සක්‍රියතාවය ගත්තාම කොපර් තහඩුවට වඩා සිංක් තහඩුව සක්‍රියතාවය වැඩි වෙනවා. නේද? ඒකෝට සක්‍රියතාවය වැඩි තහඩුවකුයි අඩු තහඩුවකුයි එකට සම්බන්ධ කරලා අපි බාහිර පරිපථයන් ඔස්සේ දෙක සම්බන්ධ කරලා සල්ෆියුරික් අම්ල ද්‍රාවණය ඉල්ලලා තියෙනවා. ඒකයි මේ තියෙන්නේ. සක්‍රියතාවය වැඩි තහඩුවකුයි අඩු තහඩුවකුයි බාහිර පරිපථයකින් සම්බන්ධ කරලා තහඩු දෙක අම්ල ද්‍රාවණයක ඉල්ලලා තියෙනවා. දැන් අපි දන්නවා මේ විදිහට සක්‍රියතාවය වෙනස් දෙන්නෙක් සම්බන්ධ කරලා තියෙද්දී හැමතිස්සෙම සක්‍රියතාවය වැඩි එක්කිනා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. හරි එහෙනම් දැන් සක්‍රියතාවය වැඩි එක්කිනා සිංක් තහඩුව මොකද කරන්නේ? තමන්ගේ ඉලෙක්ට්‍රෝන පිට කරලා සිංක් ධන දෙකේ අයන සහ ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. ඒ කියන්නේ දැන් මේ ක්‍රියාවලියේදී මොකද වෙන්නේ? සිංක් තහඩුව දිය වෙනවා. ඒ විතරක් නෙවෙයි සිංක් තහඩුව මත මේ විදිහට ඉලෙක්ට්‍රෝන එකතු වෙන්න ගන්නවා. ওই විදිහට ටික ඉලෙක්ට්‍රෝන එකතු වෙද්දී මොකද වෙන්නේ? සිංක් තහඩුවේ ඉලෙක්ට්‍රෝන පීඩනය වැඩි වෙනවා. ඉලෙක්ට්‍රෝන පීඩනය තෙරපුමක් ඇති කරනවා මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන. එතකොට වෙන්නේ මොකද වෙන්නේ? මේ තහඩුවේ තියෙන ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථයේ දිගේ ගමන් කරනවා කොපර් තහඩුව. කොපර් තහඩුවට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. දැන් කොපර් තහඩුව මතදී අපි කිව්වා මේ සල්ෆියුරික් අම්ලය H2SO4 ද්‍රාවණය තුල ඉන්නේ 2H ධන සහ SO4 ඍණ දෙක විදිහට විඝටනය වෙනවා. එතකොට ද්‍රාවණයේ මෙන්න මේ H ධන අයන ගමන් කරනවා දැන් කොපර් තහඩුවට ගමන් කරලා කොපර් තහඩුව මත දැන් සිංකේ ඉඳගෙන ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ H ධන අයන දෙක සිංක් තහඩුවේ ඉඳන් එන ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හයිඩ්‍රජන් වායුව හදනවා. මේක හයිඩ්‍රජන් වායුව H2. හරි. එහෙමනම් මෙන්න මේ විදිහට සිංකේ තියෙන ඉලෙක්ට්‍රෝන හයිඩ්‍රජන් ධනායන වලට ලැබෙනවා. දැන් බලන්න මෙතන මේ ඉලෙක්ට්‍රෝන ලැබීම සිද්ධ වෙන්නේ බාහිර පරිපථය දිගේ. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියා දෙක සිද්ධ වෙද්දී බාහිර පරිපථයේ ඔස්සේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා මෙන්න මේ විදිහට. ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා නේ. එහෙමනම් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන චලිතයකට අපි කියනවා විද්‍යුත් ධාරාවක් කියලා. දැන් මොකද වෙන්නේ? බාහිර පරිපථයේ ඔස්සේ විදුලි ධාරාවක් ගමන් කරනවා. දැන් මේ ක්‍රියාවලිය අපිට සාධක කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට තහවුරු කරගන්න පුළුවන්. අපි මේ පරිපථයට සම්බන්ධ කරනවා බල්බ් එක. නැත්නම් බල්බ් එක වෙනුවට අපිට මෙතන දාන්න පුළුවන් ඇමීටර් එක. මිලිඇමීටරයක් දානවා. මේ මිලිඇමීටරේ උත්ක්‍රමණය වෙනවා. ඒකෙන් අපිට තහවුරු වෙනවා. මේ ඔස්සේ විදුලි ධාරාවක් ගමන් කරනවා. එතකොට මෙන්න මේ විදිහේ ඇටෝමකට අපි කියනවා කෝෂයක් කියලා. එතකොට මේ අපි අතර තියෙන්නේ මොකක්ද? කෝෂයක්. මේක තමයි අපි කෝෂය කියලා කියන්නේ. රසායනික කෝෂය. දැන් මේ රසායනික කෝෂය ගැන කතා කරද්දී අපි දන්නවා කෝෂයක නම් තියෙන්න ඕනේ ධන අග්‍රයක් සහ ඍණ අග්‍රයක්. එතකොට දැන් මෙයාගේ මොකක්ද ධන අග්‍රය ඍණ අග්‍රය. අපි කොහොමද ඒක අඳුරගන්නේ? හරි. මෙහෙමයි වෙන්නේ. දැන් අපි දන්නවා බැටරි කෑල්ලක් තියෙනවා ඍණ අග්‍රය ධන අග්‍රය. බැටරි කෑල්ලේ ඍණ අග්‍රය අපි හඳුනගන්නේ ඉලෙක්ට්‍රෝන දෙන එක. දැන් මේ කෝෂයේ ඉලෙක්ට්‍රෝන දෙන්නේ සිංක් තහඩුව. මෙන්න මෙයා තමයි ඉලෙක්ට්‍රෝන දෙන්නේ.
කවුද ඉලෙක්ට්‍රෝන දෙන්නේ? සිංක් ධාතුව. සිංක් ධාතුව ඉලෙක්ට්‍රෝන ලබා දෙනවා. එතකොට මේ සිංක් ධාතුවට අපි කියනවා කෝෂයේ ඍණාග්‍රය. ඍණ අග්‍රය. එහෙමනම් කොපර් ධාතුව කෝෂයේ ධන අග්‍රය. දැන් කෝෂයක් සම්බන්ධයෙන් කතා කරද්දී මේ ධනාග්‍රය සහ ඍණාග්‍රය කියන එකට අමතරව තව එකක් තියෙනවා කැතෝඩේ සහ ඇනෝඩේ කියලා හැඳින්වෙන්නේ. මේ අග්‍ර දෙක හඳුන්වන තව නමක් කියනවා කැතෝඩයයි ඇනෝඩයයි. ඒක නම් කරන්නේ මෙහෙම. කැතෝඩේ ඇනෝඩේ නම් කරන්නේ මෙහෙම. දැන් අපි මේ ලියපු මේ ඉහළින් ලියලා තියෙන මේ සමීකරණ ඔයගලන්ට දෙනවා මේ ඉලෙක්ට්‍රෝන හෝමාරු කිරීමේ සමීකරණ කීපයක් අපි ලියලා තියෙනවා. එතකොට මෙන්න මේ විදිහේ ඉලෙක්ට්‍රෝන හෝමාරු කිරීමේ සමීකරණ වලට අපි කියන නම අර්ධ අයනික සමීකරණ කියලා. අර්ධ අයනික සමීකරණ. දැන් මේකේ සමීකරණ දෙකක් තියෙනවා. එකක් තමයි සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මේ පළවෙනි සමීකරණය. මේකේ තියෙන මොකද්ද? සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. අනෙක් සමීකරණය තමයි කොපර් මතදී සිද්ධ වෙන හයිඩ්‍රජන් ධනායන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රතික්‍රියාව. එතකොට එහෙමනම් අපිට ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. මොකද්ද ප්‍රතික්‍රියා දෙක? සිංක් ඉලෙක්ට්‍රෝන පිට කරන ප්‍රතික්‍රියාවයි කොපර් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න ප්‍රතික්‍රියාව. එතකොට රසායන විද්‍යාවේදී අපි යම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන පිට කරමින් වෙනත් ප්‍රභේදයක් බවට පත් වෙනවා නම් ඒ වාගේ ප්‍රතික්‍රියාවලට නමක් කියනවා ඔක්සිකරණ ප්‍රතික්‍රියාවක් කියලා. එහෙමනම් මෙතන සිංක් තහඩුවේ වෙලා තියෙන්නේ ඔක්සිකරණ ක්‍රියාවලිය. ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වෙලා තියෙන්නේ සිංක් තහඩුව. ඒ වගේම යම් ප්‍රභේදයක් ඉලෙක්ට්‍රෝන ලබාගෙන වෙනත් ප්‍රභේදයක් බවට පත් වෙනවා නම් ඒකට අපි කියනවා ඔක්සිහරණ ක්‍රියාවක්. එහෙමනම් ඔක්සිහරණ ප්‍රතික්‍රියාව වෙලා තියෙන්නේ කොපර් ධාතුව මත. ඒතකොට කොපර් මත වෙන මෙන්න මේ H ධනායන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබාගෙන හයිඩ්‍රජන් බවට පත් වෙන ක්‍රියාවට අපි කියනවා ඔක්සිහරණ ක්‍රියාවක්. ඔක්සිහරණ ප්‍රතික්‍රියාව. ඔක්සිහරණ ක්‍රියාව. එතකොට අපි මේ කෝෂ ප්‍රතික්‍රියාවවලදී ඔක්සිකරණය සිද්ධ වන තැනට නමක් කියනවා. ඔක්සිකරණය සිදුවන තැනට කියන නම තමයි ඇනෝඩය. එහෙමනම් මේ තියෙන්නේ මොකක්ද? ඇනෝඩය. එතකොට මේ කෝෂයේ ඇනෝඩය කවුද? සිංක් ධාතුව. ඉලෙක්ට්‍රෝන පිට කිරීමේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන තැන. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රතික්‍රියාව සිද්ධ වන තැනට අපි නමක් කියනවා. ඒකට කියනවා අපි කැතෝඩය කියලා. කැතෝඩය. එහෙමනම් මෙතෙන්දී කොපර් ධාතුව කැතෝඩය විදිහට ක්‍රියා කරනවා. එහෙමනම් අවසානයේ මෙන්න මේ වාගේ වඩා කියනවා රසායනික කෝෂ. ඒතොර රසායනික කෝෂයක් කියන අපි දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි රසායනික කෝෂයකදී අපි අම්ල ද්‍රාවණයේ ගිල්ලනවා බාහිර පරිපථයකින් සම්බන්ධ කරලා සක්‍රියතාවයේ වැඩි හේකුයි අඩු තහඩුව. ඒතර හැමතිස්සෙම සක්‍රියතාවයේ වැඩි තහඩුව ඇනෝඩේ වෙනවා. සක්‍රියතා ශ්‍රේණිය අපි දන්නවනේ ඒකේ ඉහළින් සහ පහළින් තමයි මේ තහඩු දෙක අරගන්නේ. එහෙම අරගත්තාම සක්‍රියතාවයේ වැඩි එක්කෙනා ඇනෝඩේ වෙනවා, අඩු එක්කෙනා කැතෝඩේ වෙනවා. හරි? ඒ වගේම අනිත් එක තමයි දැන් සක්‍රියතාවයේ වැඩි එක්කෙනා තමයි ඉලෙක්ට්‍රෝන ලබන්නේ. එතකොට එයා අනිත් පැත්තෙන් ඍණාග්‍රය වෙනවා. ඍණාග්‍රය. තව කාරණයක් තියෙනවා දැන් අපි මුලින් කතා කරා මේ කෝෂය ක්‍රියා කරද්දී සිංක් ධාතුවේ ඉඳන් කොපර් ධාතුවට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඉලෙක්ට්‍රෝන යන්නේ මම මේක නම් කරනවා දැන් අපි කලින් හඳුනගත්තා මේ සිංක් කියන්නේ ඍණාග්‍රය. මේක ඍණාග්‍රය. කොපර් කියන්නේ ධනාග්‍රය. නේද? එතකොට අපි මේ ක්‍රියාවලිය හඳුනගත්තා සිංක් ධාතුවේ ඉඳන් කොපර් ධාතුවට ඉලෙක්ට්‍රෝන මේ විදිහට ගමන් කරනවා. මේකට කියනවා අපි ඉලෙක්ට්‍රෝන ධාරාව. එතකොට මේ කෝෂයේ ඉලෙක්ට්‍රෝන ධාරාව
කෝෂයක සම්මත ධාරාව ගමන් කරනවා කියලා සලකන්නේ ධන අග්‍රේ ඉඳන් ඍණ අග්‍රේ. ඉලෙක්ට්‍රෝන ධාරාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි සම්මත ධාරාව යන්නේ. එතකොට එන්න මේ කෝෂයේ සම්මත ධාරාව ගමන් කරනවා කොප ධාරාවේ ඉඳන් සිං ධාරාව. හරි. ඔන්න ඔය විදිහටයි කෝෂ සම්බන්ධ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ.